සමතුලිතතාවය කියන කොටසට. හරි. අපි ද්‍රවවාෂ්ප සමතුලිතතාවයේ මූලික સિદ્ધාන්ත වලට එන්නේ. ද්‍රවවාෂ්ප සමතුලිතතාවට දාලා මූලික સિદ્ધාන්ත. එතකොට මේ ද්‍රවවාෂ්ප සමතුලිතතාවට දාලා මූලික સિદ્ધාන්තවලදී අපි මුලින්ම කතා කරන්නේ මේ ද්‍රවයක් සහ වාෂ්පයක් අතර කොහොමද සමතුලිතතාවයක් ඇති වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඔයාලට තියෙන්නේ ද්‍රවයක්. ඒ ද්‍රවය වාෂ්පයත් එක්ක සමතුලිතයක් හදනවා කියන කතාව. ඒක කොහොමද වෙන්නේ කියන එක තමයි මේ මුලින්ම පැහැදිලි කරන්න හදන්නේ. දැන් ඔයා මෙහෙම දෙයක් දන්නවනේ. දැන් උදාහරණයක් හිතන්න. දැන් ද්‍රවය තියෙන ජලය කියලා හිතන්නකෝ. ලේසිම ද්‍රවය ජලය ටිකක් යම්කිසි තැනක තිබුණොත් දැන් හිතන්නකෝ බිම ජලය ටිකක් ඉහිරලා තිබුණා කියලා. ඕක යම්කිසි කාලයකට පස්සේ බලනකොට ඕක සම්පූර්ණ වාෂ්ප බවට පත් වෙලානේ. ඒ කියන්නේ ද්‍රවයක් වාෂ්ප වෙනවා. ඊට පස්සේ අපි දැන් ඒ කාමර උෂ්ණත්වයේ දින වෙන්නේ අපිට මේකට තාපය දීලා රත් කරලා ද්‍රවයක් වාෂ්ප කරන්න පුළුවන්. ජලය එහෙම රත් කරලා අපිට නටවලා වාෂ්ප කරන්න පුළුවන්. එතකොට අපිට මේ තාපයේ සැපීමෙන් හෝ තාපයේ සපයන්නේ නැතුව මේ ද්‍රවයක් වාෂ්පයක් බවට පරිවර්තනය වෙනවා කියන එක ඔයාලට තේරෙනවනේ. ද්‍රවයක් වාෂ්පයක් බවට පරිවර්තනය වෙනවා. පැහැදිලි? එතකොට දැන් ද්‍රවයක් සහ වාෂ්පයක් අතර කොහොමද සමතුලිතයක් ඇති වෙන්නේ කියන එක අපි මේ කතා කරන්න හදන්නේ. හරිද? ද්‍රවයක් සහ වාෂ්පයක් අතර කොහොමද සමතුලිතයක් ඇති වෙන්නේ කියලා. ඉස්සෙල්ලා මේ සමතුලිතතාවයට එන කලින් අපි බලමු දැන් අර මං කියපු ස්වභාවික සිද්ධිය දැන් එළියේ වතුර ටිකක් තිබුණොත් ඒක කොහොමද සම්පූර්ණයෙන් වාෂ්ප වෙලා යන්නේ කියලා. එතකොට ඔයා දන්නවා දැන් අපි පද්ධතියක ශක්තිය වෙනස් වෙන ආකාරය. දැන් හිතන්න මේ විදිහ භාජනයක යම්කිසි ජල පරිමාවක් තියෙනවා කියලා. යම්කිසි ජල පරිමාවක් තියෙනවා. එතකොට මේ යම්කිසි ජල පරිමාවක් මෙහෙම තියෙනකොට මේකේ තියෙනවා ජල අණු. ජල අණු ඉතා විශාල සංඛ්‍යාවක් මේක ඇතුලේ තියෙනවනේ. ජල අණු ලොකු ප්‍රමාණයක් මේක ඇතුලේ තියෙනවා. එතකොට දැන් මේ පද්ධතියක තියෙන අපි ජලයේ උදාහරණයකට අරගෙන මේ කතා කරන්නේ මේක ඕනම ද්‍රවයක් සඳහා භාවිත කරන්න පුළුවන්. ඕනම ද්‍රවයක් සඳහා භාවිත කරන්න පුළුවන්. මම මේ කතා කරගෙන යන්නේ ද්‍රව ජලය සම්බන්ධයෙන්. එතකොට මේකේ ඉන්න අණු වල ශක්තිය ගැන පොඩ්ඩක් හිතන්න. මේ අණු වල ශක්තිය ගත්තාම සමහර අණු වලට තියෙනවා ඉතාමත් අඩු ශක්තියක්. සමහර අණු වලට තියෙනවා ඉතාමත් ඉහළ ශක්තියක්. සමහර අණු වලට තියෙන්නේ මධ්‍යස්ථ ශක්ති ප්‍රමාණයක්. හරිද? එතකොට මේ අණු වල ශක්තිය වැඩිම අයත් ඉන්නවා අඩුම අයත් ඉන්නවා මධ්‍යස්ථ ශක්තියක් තියෙන අයත් ඉන්නවා. ඒක හරියට පන්තියේ ළමයින්ගේ ලකුණු වගේ. දැන් පේපර් එකේ ළමයි ලකුණු ගත්තාම ලකුණු 98 99 100 තියෙන ළමයි ඉතාමත් කීප දෙනා ඉන්නේ. ඒ වගේ ලකුණු 0.1 5 ඒ වගේ තියෙන ළමයිත් ඉතාම අඩු ගාණක් ඉන්නේ. වැඩිපුර ළමයි ඉන්නේ ලකුණු 30 40 50 මැද හරියේ ලකුණු මට්ටම් වල වැඩිපුර ළමයි ඉන්නේ. අර වායු පද්ධතියකත් ශක්තිය වෙනස් වෙන්නේ කොහොමයි කියලා අපි කියන්නේ. දැන් වායු පද්ධතියක අර මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්තියේදී කියනවා වායු පද්ධතියක වායු අණු ගත්තාම සමහර අණු වලට ඉතාම අඩු ශක්තියක් තියෙනවා. සමහර අණු වලට ඉතාමත් ඉහළ ශක්තියක් තියෙනවා. හැබැයි මේ දෙකම අඩු ප්‍රමාණ වලින් තියෙන්නේ. වැඩිපුරම අණු තියෙන්නේ මධ්‍යස්ථ ශක්තිය වලින්. එතකොට මේ ද්‍රව කලාපය ගත්තත් මේ ද්‍රව කලාපයටත් මට කියන්න වෙන්නේ ඔය කතාවම තමයි. එතකොට මේ ද්‍රව කලාපේ ඉන්නවා සමහර අය ඉතාම ඉහළ ශක්තිය තියෙන අය. සමහර අය ඉන්නවා ඉතාමත් පහළ ශක්තියෙන් තියෙන අය. වැඩිපුර අණු ඉන්නේ මධ්‍යස්ථ ශක්තිය තියෙන අය. එතකොට මේකේ මේ උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැති අවස්ථාවක් මම මේ කතා කරන්නේ. හොඳට තේරුම් ගන්න. උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ මෙතෙන්දී. දැන් මෙයා අපි පිඟානක ද්‍රව ජලය ටිකක් දාලා තියෙන අවස්ථාවක් හිතන්න. එතකොට වෙන්නේ මේ ද්‍රව ජලය පද්ධතියේ තියෙන ඉහළ චාලක ශක්තිය තියෙන ඒවා තියෙන ඉහළ ශක්තිය තියෙන අණු ඒගොල්ලෝ වාෂ්ප කලාපයට මෙහෙම ගමන් කරනවා. මොකද ඒ ක්‍රියාවලිය වෙන්නේ මේ පෘෂ්ඨයට. එතකොට දැන් මේ ඉහළ ශක්තියක් තියෙන අණු පෘෂ්ඨයට ආවම පෘෂ්ඨයෙන් එයා වායු කලාපයට ගමන් කරනවා. හරිද? එතකොට දැන් සමහර අණු තියෙනවා පෘෂ්ඨයේ කෙරවලේ එයාට වාෂ්ප කලාපයට යන තරම් ශක්තිය නැති අවස්ථාවලදී ආ කරන්නේ ද්‍රව කලාපයේ අනිත්‍යයෙන් ශක්තිය උරාගෙන වාෂ්ප කලාපයට යනවා. එතකොට මේ මතු පිට තියෙන වාෂ්පයෙන් අවශ්‍ය ශක්තිය කුඩා ප්‍රමාණයක් මදි අය කරන්නේ මේ ඉතුරු අයගේ ශක්තිය අවශෝෂණය කරගෙන වාෂ්ප කලාපයට යනවා. එතකොට ඉතුරු ටිකට මොකද වෙන්නේ? ඉතුරු ජල අණු වල ශක්තිය අඩු වෙනවා. මධ්‍යස්ථ ශක්තිය අඩු වෙනවා. එතකොට මේ මධ්‍යස්ථ ශක්ති ප්‍රමාණය අඩු වෙනකොට එහෙම පරිසරයක පවතින්න බෑනේ. එතකොට මේගොල්ලෝ කරන්නේ බාහිර පරිසරයෙන් ශක්තිය අවශෝෂණය කරගන්නවා. ඉතුරු ජල අණු ටික තියෙනවනේ. මේ ඉතුරු ජල අණු ටික බාහිර පරිසරයෙන් ශක්තිය අවශෝෂණය කරගන්නවා. අවශෝෂණය කරගත්තාම මේගොල්ලන්ගේ ශක්තිය ආපහු යම් කිසි ප්‍රමාණයකට වැඩි වෙනවා.
වැඩි වුණාට පස්සේ වැඩි වෙච්ච ටිකේ ඉන්න අර චාලක ශක්තිය ඉක්මවා යන්න පුළුවන් අණු ටික වාෂ්ප කලාපයට ගමන් කරනවා. එතකොට වාෂ්ප කලාපයට අණු ගමන් කරනවා. එතකොට මේ ද්‍රව කලාපයේ ශක්තිය අඩු වෙනවා. එතකොට අඩු වෙන ශක්තිය බාහිරින් අවශෝෂණය කරනවා. නැවතත් ආපහු ශක්තිය සපුරගෙන ආපහු වාෂ්ප කලාපයට යනවා. හරි. වාෂ්ප කලාපයට යනවා. ද්‍රව කලාපයේ ශක්තිය අඩු වෙනවා. බාහිරින් ශක්තිය අවශෝෂණය කරනවා. නැවත වාෂ්ප කලාපයට යනවා. ඔය ක්‍රියාවලිය දිගින් දිගට පද්ධතියක වෙනවා. වෙනකොට මේක කාලයත් එක්ක මේ ටික වාෂ්පලා ඉවර වෙලා යනවා. මේ හරිය වායු අණු ටික ගොඩාක් ළඟ එකතු වෙලා තියෙන්නේ. මේ හරිය වායු වල සාන්ද්‍රණය ගොඩාක් අඩුයි. ගොඩාක් ඈතින් යනු තියෙන්නේ. එතකොට අපි කියනවා මෙතන ඉඳලා මේ වායු අණු මෙහෙම විසරණය වෙනවා. මේ සාන්ද්‍රණේ වැඩි තැනක ඉඳන් අඩු තැනට මේගොල්ලෝ ගමන් කරනවා. අපි ඒකට කියනවා විසරණයක් වෙනවා කියලා. එතකොට මේකවත් තේරුම් ගන්න ඕනේ මෙච්චරයි. සරල දෙයක් මේ කියන්නේ. ද්‍රව කලාපයේ අණු හැම එකකටම වාෂ්ප කලාපයට යන්න තරම් ශක්තියක් නැහැ. හරි. එතකොට සමහර අයට විතරයි වාෂ්ප කලාපයට යන්න පුළුවන්. ඒ සමහරක් අය වාෂ්ප කලාපයට යනකොට ද්‍රව කලාපයේ ශක්තිය අවශෝෂණය කරගෙන යන්නේ. අවශෝෂණය කරන ශක්තිය ඉතුරු ටික යා බාහිර පරිසරයෙන් මේක ලබා ගන්නවා. ලබාගෙන මේක දිගින් දිගට වාෂ්පීමක් සිදු වෙනවා. හරිද? ඔය ක්‍රියාවලිය පද්ධතියක දිගින් දිගට වෙනවා. අපි ඔය කතා කරේ විවෘත පද්ධතියක්. එහෙනම් විවෘත පද්ධතියක නම් මේක වෙන්න පුළුවන්. හැබැයි පද්ධතිය සංවෘත වුණොත් එහෙම. පද්ධතිය සංවෘත වුණොත් මොකද වෙන්නේ? එතන මේ ක්‍රියාවලිය මීට වඩා වෙනස් වෙනවා. දැන් මේ විවෘත පද්ධතියක් ගැන මම අර කලින් කිව්වා වගේ පිඟානක පැතලි පිඟානක වගේ එකක ජලය ටිකක් දාලා තිබ්බොත් උදේ දාලා තිබ්බොත් හවස් වෙනකොට ඒක වාෂ්ප වෙලා යන්න පුළුවන්. හරිද? නමුත් මේක අපි හිතමු සංවෘත කරා කියලා. මේ වගේ පද්ධතිය සංවෘත වුණොත් එහෙම මොකද්ද වෙන්නේ කියලා අපි ඊළඟට කතා කරන්න යන්නේ. සංවෘත වුණොත් මොකද්ද වෙන්නේ කියලා. හරි. ද්‍රවයක මතු පිට පෘෂ්ඨයෙන් මේ වාෂ්පීභවනය සිදු වෙනකොට ද්‍රවයක මෙන්න මෙහෙම ක්‍රියාවලියක් වෙනවා. අපි මේ පද්ධතිය සංවෘතයි කියලා ගමු. එතකොට මේකේ මතු පිට පෘෂ්ඨයෙන් වාෂ්ප කලාපයට මේ අණු ගමන් කරනවා. මේ විදිහට. එතකොට මේකට අපි වාෂ්පීභවනය කියලා කියන්නේ. වාෂ්පීභවනය ඔය රිසෝස් බුක් එකේ සමහර තැන්වල වාෂ්පීකරණය කියන වචනය සඳහන් වෙනවා. එතන වචන දෙකක් ඇත්තටම තේරුම් තියෙන. නමුත් ඒක කෙමිස්ට්‍රි වල ලොකුවට බලන්නේ නැහැ. එතකොට මේක වාෂ්පීභවනය වෙනවා. මේ වාෂ්පීභවනය වෙන ශීඝ්‍රතාවයේ රඳා පවතින්නේ මෙන්න මේ ද්‍රවයේ තියෙන සාන්ද්‍රණයත් එක්ක. එතකොට මේක සංශුද්ධ ද්‍රවයක් නේ. එතකොට මේ සංශුද්ධ ද්‍රවයක් ගත්තහම මේ සංශුද්ධ ද්‍රවයේ සාන්ද්‍රණය නියතයක් වෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් නියත සාන්ද්‍රණයක් නම් මේ වාෂ්පීභවන ශීඝ්‍රතාවත් නියත වෙනවා. මොකද මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව රඳා පවතින්නේ ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණය මතනේ. එතකොට ප්‍රතික්‍රියකය කියන්නේ මේ සංශුද්ධ ද්‍රවය. එතකොට සංශුද්ධ ද්‍රවයක සාන්ද්‍රණය හැමතිස්සෙම නියතයක්. ජලය ගැන කල්පනා කරන්න ඔයා. ජලය කොහොමද වෙන්න ඕනේ? ජලයේ අපි ඝනත්වය ගත්තොත් එහෙම ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි. ඒ කියන්නේ ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් 1000යි. ඒතර ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් 1000 නම් ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් 1000 බෙදන්න 18න්. එතකොට යන්නේ ඝන ඩෙසිමීටරයට මවුල කීයද කියලා. ඒක වර නියතගයක් එන්නේ. ඒක ජලයේ විතරක් නෙමෙයි ඕනෑම සංශුද්ධ ද්‍රවයක සාන්ද්‍රණය නියතගයක් වෙනවා. එතකොට මේ සංශුද්ධ ද්‍රවයේ සාන්ද්‍රණය නියත නිසා වාෂ්පීභවනය වෙන ශීඝ්‍රතාවයේ නියතයක් වෙනවා. එතකොට මේකේ තේරුම් ගන්න ඕනේ සංශුද්ධ ද්‍රවයක් නේ තියෙන්නේ. එහෙනම් මේ වාෂ්පීභවනය වෙන ශීඝ්‍රතාවයේ නියතයක් කියලා. වාෂ්පීභවනය වෙන ශීඝ්‍රතාවයේ නියතයක්. එතකොට අපි මෙතෙන්දී මේකට ප්‍රස්ථාරයක් ඇන්දොත්. මේකට අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් එහෙම අපි මේ විදිහට ගන්නවා ශීඝ්‍රතාවය. මේකට අපි ගන්නවා ශීඝ්‍රතාවය. මේක කාලය. එතකොට දැන් මම කියන්නේ මේ ද්‍රවයේ සංයුතිය නැත්නම් ද්‍රවයේ සාන්ද්‍රණය නියත නිසා වාෂ්පීභවනය වෙන ශීඝ්‍රතාවයේ නියතයක්නේ. එතකොට වාෂ්පීභවනය වෙන ශීඝ්‍රතාවයේ නියතයක්.
මෙන්න මෙහෙම එතකොට ප්‍රස්ථාරයක් ලැබෙනවා අපිට. ඔය ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබෙනවා. වාෂ්පීභවන ශීඝ්‍රතාවය නියතයක්. ඔහොම වාෂ්පීභවන ශීඝ්‍රතාවය නියතයක්. එතන අපිට මේක ලියා ගන්න පුළුවන් මේ ප්‍රස්ථාරය මෙතනින් වාෂ්පීභවනේ ඔය විදිහට. ඊට පස්සේ දැන් ඔය කතාව හොඳටම තේරුම් ගන්න. ඔය පොයින්ට් එක හරියටම ඔලුවට දාගන්න. මොකද්ද? ද්‍රව කලාපයෙන් වාෂ්ප කලාපයට යන එකට අපි කියනවා වාෂ්පීභවනය කියලා. එතකොට මේ ද්‍රව කලාපයෙන් වාෂ්ප කලාපයට යන එක වාෂ්පීභවනය. ඒකේ ශීඝ්‍රතාවය රඳා පවතින ද්‍රව කලාපයේ සාන්ද්‍රණය මත. සංශුද්ධ ද්‍රවයක සාන්ද්‍රණයේ නියතයක්. සංශුද්ධ ද්‍රවයක සාන්ද්‍රණයේ නියතයක්. එතකොට මේ වාෂ්පීභවනය වෙන ශීඝ්‍රතාවය නියතයක් වෙනවා. එතකොට ප්‍රස්ථාර වෙනවා මේ විදිහට. මේ විදිහට ප්‍රස්ථාර වෙනවා. ඒ කියන්නේ මේකෙන් අණු කීපයක් උඩට ගියා කියලා මේකේ සාන්ද්‍රණය අඩු වෙන්නේ නැහැ. ඇයි සාන්ද්‍රණය අඩු වෙන්නේ නැත්තේ? ඒගේ පරිමාවත් අඩු වෙනවනේ. එතකොට සාන්ද්‍රණය කියන්නේ මවුල ගාන බෙදීම පරිමාවනේ. උඩට මවුල ගානක් යනවා උඩට පරිමාවකුත් යනවා. එතකොට පරිමාවත් අඩු වෙනවා මවුල ගානත් අඩු වෙනවා කියන්නේ සාන්ද්‍රණයේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. දැන් ඊළඟට දැන් අනිත් පැත්ත. මේක හොඳට තේරුම් ගන්න. දැන් ආරම්භයේදී මෙතෙන්ට යනවා වායු අණු එකක් දෙකක් වගේ ඉන්නවා කියන්නේ. වායු අණු ওই විදිහට එකක් දෙකක් ඉන්නවා. වායු අණු කීපයයි ඉන්නේ. එතකොට මේ වායු කලාපයෙන් මේ වායු අණු පහළට නැත්තම් ද්‍රව කලාපයට යොමු වෙන හැකියාව ඉතාම අඩුයි. එන්නේ නැහැ පහළ ද්‍රව කලාපයට. ඒකට හේතුව එන්න තරම් වායු අණු ප්‍රමාණයක් නැහැනේ. එතකොට කලාතුරකින් එකක් එන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට හිතන් තව ටික වෙලා ගිහිල්ලා මෙහෙම මේ හරිය වාෂ්ප අණු කීපයක් තියෙනවා කියන වාෂ්ප කලාපේ. අණු කීපයක් තියෙනකොට දැන් මේකේ යම් කිසි අණු ප්‍රමාණයක් මේ විදිහට නැවත ද්‍රව කලාපයට එකතු වෙන්න බලනවා. එහෙනම් අපි ඒකට කියනවා ඝනීභවනයක් වෙනවා කියලා. ඝනීභවනයක් වෙනවා. හැබැයි ඒ ක්‍රියාවලිය ආරම්භයේදී ගොඩක් වේගයෙන් වෙන්නේ නැහැ. මොකද ආරම්භයේදී මේ වාෂ්ප කලාපේ වායු අණු නැහැනේ. වාෂ්ප කලාපයට ගිහිල්ලා වායු අණු පිරෙන්න තමයි ඒගොල්ලෝ පහළට යමු වෙන්න බලන්නේ. හරිද? එතකොට මේ වාෂ්ප කලාපේ වාෂ්ප අණු ප්‍රමාණය වැඩි වෙනවා කියලා හිතන්නකෝ. මේ වාෂ්ප කලාපේ වායු අණු ටිකෙන් ටික වැඩි වෙන්න මෙයා පහළට එන ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. එතකොට පහළට එන ශීඝ්‍රතාවය අපි ඒකට කියන්නේ ඝනීභවන වෙන ශීඝ්‍රතාවය. ඝනීභවන වෙන ශීඝ්‍රතාවය ආරම්භයේදී ඊටාම සුළු ප්‍රමාණයක්. ඒ ආරම්භයේදී සුළු ප්‍රමාණයක් කියන්නේ ආරම්භයේදී මේකේ නැහැනේ වායු අණු. වායු අණු ගොඩක් හැදෙනකොට තමයි මෙයා පහළට ද්‍රව කලාපයට ගමන් කරන්න ගන්න. එතකොට ඔහොම ද්‍රව කලාපයට ගමන් කරන්න අරගෙන මේකේ මේ විදිහට වායුව ඔගේ පිරෙනවා. එතකොට දැන් මම කෝවා පහළ ඉඳලා ද්‍රව කලාපේ ඉඳලා වායු කලාපයට යනවා. ද්‍රව කලාපේ ඉඳලා වායු කලාපයට යනවා. අපි මේක ගමු L liquid කියලා. අපි මේක ගමු gas. ඔය විදිහට ගමුකෝ. එතකොට මේ ද්‍රව කලාපේ ඉඳලා වායු කලාපයට යන එකට අපි කිව්වේ වාෂ්පීභවනය වෙනවා කියලානේ. දැන් මේ වායු කලාපේ ඉඳලා ද්‍රව කලාපයට එනවා. වායු කලාපේ ඉඳලා ද්‍රව කලාපයට එනවා. අපි ඒකට කියන්නේ මොකද්ද? ඒකට අපි කියන්නේ ඝනීභවනය කියලා. එතකොට මේ වායු කලාපේ ඉඳලා ද්‍රව කලාපයට එන නැත්තම් ඝනීභවනය කියන එක ආරම්භයේදී ඉතා සුළු ප්‍රමාණයකින් වෙන්නේ. මේ කලාපයේ වැඩිපුර වායු අණු පිරෙන්න මොකක් වෙනවද? පිරෙන්න මොකද්ද වෙන්නේ? මේක වාෂ්ප අණු නැවත ද්‍රව කලාපයට එන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. නැත්තම් අපි ඒකට කියනවා ඝනීභවනය වෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා. පැහැදිලි? එතකොට මේ ඝනීභවනය වෙන ශීඝ්‍රතාවය අපි ගත්තොත් මෙන්න මෙහෙම ඉන්නේ. එතකොට මේකේ ආරම්භයේදී ශීඝ්‍රතාවය ඉතාම දැන් බිඳුවේනේ පටන් ගන්න කාලේ බිඳුව කියන්නේ බිඳුව. මේක ටිකෙන් ටික මෙහෙම වැඩි වෙනවා. මේක ටිකෙන් ටික මෙහෙම වැඩි වෙලා එක අවස්ථාවේදී මෙතෙන්ට වෙනවා. එතකොට ඇවිල්ලා මෙතනින් පස්සේ මෙයයි සමාන වෙනවා. මෙන්න මේ සිම්පල් t කාලයකට පස්සේ. එතනින් පස්සේ මේ දෙක මෙහෙම එක මතයක යනවා. මේ ප්‍රස්ථාර දෙකම එක මතයක මෙහෙම යනවා. ඔය විදිහට. එතකොට මේ තියෙන එතකොට මොන ශීඝ්‍රතාවයද? ඝනීභවනය වෙන ශීඝ්‍රතාවය. ඝනීභවනය වෙන ශීඝ්‍රතාවය. එතකොට වාෂ්පීභවනය ඝනීභවනය. දැන් මම මොකද්ද කිව්වේ? දැන් මුලේ ඉඳන් හරියට බලා ගන්න. ආයි මම එකපාරක් පැහැදිලිව කියන්නේ. ද්‍රව කලාපයෙන් වායු කලාපයට යනවා.
ද්‍රව කලාපයෙන් වායු කලාපයට යන එක නියත වේගයකින් වෙන ක්‍රියාවලියක්. ඒ කියන්නේ ශීඝ්‍රතාවය සමානයි. ශීඝ්‍රතාවය නියතයක් හැමතිස්සෙම. ශීඝ්‍රතාවය නියතයක්. හරි. ඊට පස්සේ වායු කලාපයෙන් ද්‍රව කලාපයට යනවා. ඒකට මොකක්ද කියන්නේ? ඒකට අපි කියන්නේ වාෂ්ප කලාපයෙන් ද්‍රව කලාපයට යනවා අපි කියන්නේ ඝනීභවනය. එතකොට මේ ඝනීභවනය කියන සිද්ධිය තියෙනවනේ. මේ ඝනීභවනය කියන සිද්ධිය ආරම්භයේදී ඊටාම සුළු ප්‍රමාණයකින් වෙන්නේ. මොකද මේ කලාපේ වාෂ්ප වල වායු වල සාන්ද්‍රය අඩුයි ආරම්භයේදී. එන්නේ කලාපේ පිරෙන්න යාගේ සාන්ද්‍රය වැඩි වෙනවා. එතකොට යාගේ වැඩි ප්‍රමාණයක් පහළට යමු වෙන්න බලනවා. මොකද පහළට එන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තීරණය වෙන්නේ මේ වායු කලාපේ ඉන්න අයගේ සාන්ද්‍රණය මත. ඉහළට යන එක්කෙනාගේ ශීඝ්‍රතාවය තීරණය වෙන්නේ ද්‍රව කලාපේ ඉන්න අයගේ සාන්ද්‍රණය මත. මම කිව්වා සංශුද්ධ ද්‍රවයක සාන්ද්‍රණය නියතයක්. එහෙනම් ඉහළට යන එක ඒ කියන්නේ වාෂ්පීභවන ශීඝ්‍රතාවය නියතයක් ඉන්නේ. මේ විදිහට. නමුත් මේ කලාපේ වාෂ්ප කලාපේ වායුවණු ආරම්භයේදී පොඩ්ඩයි එන්න සාන්ද්‍රය වැඩි වෙනවා. ඒතර ඒක පහළට එනවා. ඒක පහළට එන එක්කෙනා ටිකෙන් ටික මෙහෙම වැඩි වෙනවා. හරි ටිකෙන් ටික මෙහෙම වැඩි වෙනවා. දැන් එතකොට වාෂ්පීභවනයේ යම් වේගකින් වුණා එතකොට වායු කලාපයක් හැදුණා වායු කලාපයේ ටික ටික මෙහෙම පහළට වායුවණු ගමන් කරනවා ටික ටික වායුවණු පහළට ගමන් කරනකොට වාෂ්පීභවනයේ නියතයක් ඝනීභවනයේ ටිකෙන් ටික වැඩි වෙලා මෙතනින් පස්සේ ඝනීභවනයේ වාෂ්පීභවනයේ සමාන වෙනවා ශීඝ්‍රතාව සමාන වෙනවා ශීඝ්‍රතාව සමාන වෙනවා ශීඝ්‍රතාව සමාන වෙනවා කියන්නේ මොකද්ද හොඳට තේරුම් ගන්න අපි රසායනික සමතුලිතතාවයේදී කතා කරන්නේ තව තැන්වල සමතුලිතතාවයක් අර දක්වන්නේ කොහොමද ඉදිරි ප්‍රතික්‍රියාවේ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමාන වුණා නම් සමතුලිතයක් ඇති වෙනවා කියනවා. ඉදිරි ප්‍රතික්‍රියාවේ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමාන වුණා නම් සමතුලිතයක් ඇති වෙනවා කියනවා. දැන් මෙතනදී සමතුලිතයක් ඇති වෙනවා. ගතික සමතුලිතයක් ඇති වෙනවා. ඇයි ද්‍රව කලාපයෙන් වාෂ්ප කලාපයට යනවා. ඒ වේගෙම වාෂ්ප කලාපයෙන් ද්‍රව කලාපයට එනවා. ඒතර ගතික සමතුලිතතාවය මෙතන කොට නැගෙනවා. එතකොට ඔන්නෝම ගතික සමතුලිතතාවය ගොඩ නැගුණාට පස්සේ ඔයාලට තේරෙනවා දැන් මේ වායු කලාපයේ මීට වඩා වායු අනුප්‍රමාණය වැඩි වෙන්නේ නැහැනේ. ඇයි වැඩි වෙන්නේ නැත්තේ? මෙහෙන් උඩට එනකොට ඒ වේගෙම පහළට එනවනේ. උදාහරණයක් තප්පරයකට වායු මේ ද්‍රවාණු 5ක් වායු කලාපයට යනවා. ජලාණු 5ක් යනවා කියලා හිතන්නකෝ. තප්පරයකට වායුණු 5ක් නැවත ද්‍රව කලාපයට එනවා. එතකොට ඉහළට යන ශීඝ්‍රතාවය පහළට යන ශීඝ්‍රතාවය දෙක සමාන වෙනවා. සමාන වුණාට පස්සේ අපි කියනවා ගතික සමතුලිතතාවය ගොඩනගෙනවා. ඔයාලට එතකොට තේරෙනවද මෙන්න මේ පද්ධතියේ මේ කලාපයේ පීඩනය වෙනස් වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ. පීඩනයට වඩා වැඩි වෙන්නේ නැහැ. ඇයි පීඩනය වැඩි වෙන්නේ නැත්තේ? ඉතින් පීඩනය වැඩි වෙන තාම වායු වෙන මේකට පිරෙන්න එපා. පිරෙන්නේ නැහැ නෙමෙයි. ඇයි පිරෙන්නේ නැත්තේ? පිරෙන්නේ නැත්තේ උඩට ගියාට මේගොල්ලෝ නැවත මොකක් කරනවද දැන්? පහළට එනවා. කාලයත් එක්ක උඩට යන ප්‍රමාණය නැවත පහළට එනවා. එතන මේක කාලයත් එක්ක මේකේ අනුප්‍රමාණය නියතයක්. කාලයත් එක්ක අනුප්‍රමාණය නියතයක් කියන්නේ කාලයත් එක්ක මෙන්න මේ කලාපයේ පීඩනය මොකක් වෙනවා කියන එකද? නියතයක් වෙනවා. එතකොට ඔන්නෝම ගතික සමතුලිතතාවයක් ඇති වෙලා නියත පීඩනයක් මෙතන ගොඩ නැගෙනවානේ. ගතික සමතුලිතයක් ඇති වෙලා නියත පීඩනයක් ගොඩ නැගෙනවානේ. මේ නියත පීඩනයට අපි කියනවා සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. සංතෘප්ත වාෂ්ප පීඩනය. සංතෘප්ත වාෂ්ප පීඩනය. ඔන්න ඔය ආකාරයෙන් සංතෘප්ත වාෂ්ප පීඩනය. එතකොට අපි මේක A කියලා ද්‍රවයක් ගමුකෝ. සංශුද්ධ ද්‍රවය. අපි කැපිටල් A කියලා ගමු. සංශුද්ධ ද්‍රවය කැපිටල් A. එතන මේ සංශුද්ධ කැපිටල් A කියන ද්‍රවය විසින් ඇති කරන සංතෘප්ත වාෂ්ප පීඩනයට අපි කියනවා P0A කියලා. P0A. P0A. එතකොට ඕක සංශුද්ධ වාෂ්ප පීඩනය කියලා කියනවා. සංශුද්ධ වාෂ්ප පීඩනය කියන්නේ තෝකම තමයි. සංශුද්ධ වාෂ්ප පීඩනය. මොකද සංතෘප්ත වාෂ්ප පීඩනයයි සංශුද්ධ වාෂ්ප පීඩනයයි දෙකම එකක්. ඒක රිසෝස් බුක් එකෙත් ඒ වචන දෙකම භාවිතා වෙනවා. පොත්වලත් ඒ වචන දෙක භාවිතා වෙනවා. ඒ දෙකම එකක්. එතකොට ඔන්න ඔය ආකාරයට සංතෘප්ත වාෂ්ප පීඩනයක් කියලා එකක් ඇති වෙනවා. ඔයාලට උඩ මේ දක්වා හරියටම මේ කතාව තේරෙන්න ඕන. හරියටම මේ කතාව තේරෙන්න ඕන මේ දක්වා. මොකද්ද මම කියන්නේ? සංශුද්ධ ද්‍රවයක් තියෙනවා. මේ සංශුද්ධ ද්‍රවයේ ද්‍රව කලාපයේ තියෙන අය වාෂ්ප කලාපයට යනවා. ඒක එකම වේගකින් වෙන්නේ. ඒක පටන් ගද්දි වෙන වේගෙන් දිගටම වෙනවා. ඒකට අපි කියන වාෂ්පීභවනය මේ තියෙන එක. ඒක නියතයි. එතකොට දැන් ආරම්භයේදී වායු කලාපේ මුකුත් නැහැ. එන්න වායු කලාපේ පොඩ වැඩි වෙනවා. පොඩ වැඩි වෙනකොට ඒගොල්ලෝ නැවත ඝනීභවනය වෙන්න ගන්නවා. නැවත ඝනීභවනය වෙනකොට වායු කලාපයේ සංයුතිය වැඩිවීමත් එක්ක ඝනීභවනය වෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒතර ඝනීභවන ශීඝ්‍රතාවය මෙහෙම.
ඊට පස්සේ මෙතනින් පස්සේ මේගොල්ලෝ සමාන වෙනවා. අන්නේ සමාන වෙන තැන අපි කියන මොකක් කියලාද? සමතුලිතතාවයට ලැබීමට ගත වූ කාලය. මේ සිම්පල් t කාලයේදී මේ පද්ධතිය ද්‍රව වාෂ්ප සමතුලිතතාවයකට එනවා. ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට එනවා. ඉතින් ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට ආවට පස්සේ මේකේ මෙන්න මේ කලාපයේ වායුණු සංඛ්‍යාව නියත. ඊට වඩා තියාගන්න බෑ. තියෙන්න පුළුවන් උඩරිම තියෙනවා මේ. ඒ උඩරිම තියෙනකොට අපි කියනවා සන්තෘප්තයි. එහෙනම් සන්තෘප්ත වාෂ්ප පීඩනය මේකට කියන්නේ. ඒකට අපි සංකේතයක් දෙනවා P not A. P not A. එතන හොඳට තේරුම් ගන්න ඕනේ මේ සන්තෘප්ත වාෂ්ප පීඩනය කියන්නේ මොකක්ද කියලා. ඒක සන්තෘප්ත වාෂ්ප පීඩනයේ අර්ථ දැක්වීම ලියන්න කිව්වොත් එහෙම පොයින්ට් එකක් එක් විදියට හරියටම දැනගෙන ඉන්න එපා. කොහොමද සන්තෘප්ත වාෂ්ප පීඩනයේ අර්ථ දැක්වීම ලියන්නේ? අර්ථ දැක්වීම ඉතින් හරි සරලයි. මොකද්ද? සංශුද්ධ ද්‍රවයක් තියෙනවා. සංශුද්ධ ද්‍රවයක් ගතික සමතුලිතතාවයේ ඉන්නවා. වාෂ්පයත් එක්ක ගතික සමතුලිතතාවයේ ඉන්නවා. ගතික සමතුලිතතාවයේ ඉන්නකොට වාෂ්ප කලාපයේ පීඩනයක් ගොඩ නැගෙනවානේ. අන්නේ පීඩනයට කියන මොකද්ද? සංතෘප්ත වාෂ්ප පීඩනය. එහෙම නැත්නම් සංශුද්ධ වාෂ්ප පීඩනය. ඒතර ඔයාලට අනිවාර්යයෙන්ම සංතෘප්ත වාෂ්ප පීඩනය, සංශුද්ධ වාෂ්ප පීඩනය හරියටම අර්ථ දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. අනිවාර්යෙන් හරියටම අර්ථ දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. සරල දෙයක් තියෙන්නේ ද්‍රවයක්, සංශුද්ධ ද්‍රවයක් ගතික සමතුලිතතාවයේ ඉන්නකොට වාෂ්ප කලාපයේ පීඩනයක් ගොඩ නැගෙනවා. වාෂ්ප කලාපයේ ගොඩ නැගෙන පීඩනයට අපි කියනවා සංතෘප්ත වාෂ්ප පීඩනය. සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒක මම P not A කියන සංකේතවත් කරනවා. මේකටම සංශුද්ධ වාෂ්ප පීඩනය කියලාත් මම කියනවා. සංශුද්ධ වාෂ්ප පීඩනය කියලාත් මම කියනවා. පැහැදිලි එතකොට මේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියන වචනය ඒකේ තේරුම අර්ථ දැක්වීම තනියෙන් කියන්න පුළුවන් වෙන්න ඕන. හරි. සංතෘප්ත වාෂ්ප පීඩනය වෙනස් වීමට බලපාන සාධක. දැන් ඔයා සංතෘප්ත වාෂ්ප පීඩනය කියන එක ඉගෙන ගත්තා. සංතෘප්ත වාෂ්ප පීඩනය කියන්නේ මොකක්ද? ඒක ඇති වෙන්නේ කොහොමද කියලා. ඊළඟට අපි කතා කරගෙන යන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය වෙනස් වෙන්නේ කොහොමද? සංතෘප්ත වාෂ්ප පීඩනය වෙනස් වීමට බලපාන සාධක මොනවද? එතකොට මෙන්න මේ උදාහරණ මම පැහැදිලි කරන්න පොඩ්ඩක් බලන්න. මම ගන්නවා සංශුද්ධ ද්‍රව තුනක්. මම සංශුද්ධ ද්‍රව තුනක් ගන්නවා. ඔයා හිතන්න මම මුලින්ම තෝර ගන්නවා ඩයිඑතිල් ඊතර්. ඩයිඑතිල් ඊතර් ගන්නවා. ඊට පස්සේ මම එතනෝල් ගන්නවා. C2H5OH එතනෝල් ගන්නවා. ඊට පස්සේ මම H2O ගන්නවා. ද්‍රව ජලය ගන්නවා. ද්‍රව ජලය ගන්නවා. එතකොට C2H5 කියන්නේ මොන වගේ කෙනෙක්ද? මෙයා ඇවිල්ලා නිර්ද්‍රවීය වාෂ්පශීලී ද්‍රවයක්. ඒ කියන්නේ මෙයා නිර්ද්‍රවීයයි. නිර්ද්‍රවීය නිසා මෙයාගේ අණු අතර තියෙන ආකර්ෂණ බල ගොඩක් දුර්වලයි. ඒතර දුර්වල ආකර්ෂණ බල තියෙනවා කියන්නේ මෙයාට වාෂ්ප වෙන්න ලේසි. ඒතර මෙයාව අපි සංවෘත භාජනයක දාලා තිබ්බහම මෙයා වාෂ්ප වෙනවා. මෙයා මෙහෙම වාෂ්ප වෙනවා. ඒතර මෙයා ලොකු ප්‍රමාණයකින් මෙහෙම වාෂ්ප වෙනවා. මෙයාට වාෂ්ප වෙන්න පහසුයි. වාෂ්ප වෙන්න පහසුයි කියන්නේ මෙයාගේ සංතෘප්ත වාෂ්ප පීඩනය අපි P not 1 කියලා ගමු. මෙයාගේ සංතෘප්ත වාෂ්ප පීඩනය ගොඩාක් ඉහළ අගයක් වෙනවා. හරි. ඩයිඑතිල් ඊතර් කියන්නේ නිර්ද්‍රවීය සංයෝගයක්. නිර්ද්‍රවීයයි කියන්නේ අන්තර්ණුක බල දුර්වලයි කියන එක. අන්තර්ණුක බල දුර්වලයි කියන්නේ මේගොල්ලන්ට පහසුවෙන් ද්‍රව කලාපයෙන් වාෂ්ප කලාපයට ගමන් කරන්න පුළුවන්. අඩු ශක්තියකින් ද්‍රව කලාපයෙන් වාෂ්ප කලාපයට යන්න පුළුවන්. ඒ කියන්නේ වැඩිපුර වාෂ්ප වෙනවා කියන එකනේ. එහෙනම් වැඩිපුර වාෂ්ප කලාපයේ ගිහිල්ලා ඉහළ පීඩනයක් හදනවා. ඒතර මෙයාගේ වාෂ්ප කලාපයේ පීඩනය ගොඩක් වැඩි. වාෂ්ප කලාපයේ පීඩනය ගොඩක් වැඩි. වාෂ්ප කලාපයේ අණු සංඛ්‍යාවත් ගොඩක් වැඩි. ඒතර ඉහළ පීඩනයක් හදනවා මේ P not 1 කියන එක. අපි එතනෝල් වලට එමු. එතනෝල් කියන්නේ එක අග්‍රයක OH කාණ්ඩයක් තියෙනවා. OH කාණ්ඩයක් තියෙනවා. ඔයා දන්නවා OH කාණ්ඩයක් තියෙනවා නම් ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස්. ඒ කියන්නේ මොකක් හදනවද? හයිඩ්‍රජන් බන්ධන හදනවා. එහෙනම් මෙයාට හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. මෙයා හයිඩ්‍රජන් බන්ධන හදනවා නම් මෙයාගේ අණු අතර හයිඩ්‍රජන් බන්ධන හදනවා කියන්නේ කවුරු හරි එයා වාෂ්ප කරන්න ලේසියිද අමාරුයිද? එයා වාෂ්ප කරන්න තරමක් අමාරුයි. මෙයාට සාපේක්ෂව මෙයා වාෂ්ප කරන්න අමාරුයි. මොකද මෙයාගේ හයිඩ්‍රජන් බන්ධන ඇති උන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ ඇති වෙන්නේ දුර්වල අන්තර්ණුක බල. මෙයාගේ හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා. එතකොට මෙයාගේ සංවෘත පද්ධතියක් ගත්තොත් මෙයාගේ වාෂ්ප වෙනවා. වාෂ්ප වෙන ප්‍රමාණය අඩුයි. වාෂ්ප වෙන ප්‍රමාණය මේකට සාපේක්ෂව මෙතන අඩුයි. වාෂ්ප වෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය මොකක් වෙනවද? අඩු වෙනවා කියන එකනේ. සංතෘප්ත වාෂ්ප පීඩනය අඩු වෙනවා.
ඒතර තේරෙනවා මේ අන්තර්ණක බලත් එක්ක සංතෘප්ත වාෂ්පීඩනේ පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. මොකද්ද තියෙන සම්බන්ධය? තේරෙනවනේ අන්තර්ණක බල ප්‍රබල නම් වාෂ්පීඩනේ වක් වෙනවද? අඩු වෙනවා. ඒතර මේ අන්තර්ණක බලයි සංතෘප්ත වාෂ්පීඩනේ අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ අන්තර්ණක බල ප්‍රබල වෙනකොට මේගොල්ලෝ අණු ඉතා තදින් බැඳෙනකොට වාෂ්ප වෙන්න අමාරුයි මෙයාට. වාෂ්ප වෙන්න අමාරුයි. ඊට පස්සේ මේ ද්‍රව ජලය. ද්‍රව ජලය ගත්තොත් එහෙම ද්‍රව ජලයේ තියෙන මෙන්න මෙහෙම ස්වභාවයක්. ද්‍රව ජලයේ තියෙන මේ විදිහේ ස්වභාවයක් නේ. එතකොට මේ ද්‍රව ජලයේ ඔය විදිහට ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් තියෙනවා. එහෙනම් මෙයාට හයිඩ්‍රජන් බන්ධන මෙතනුත් හදාන්න පුළුවන්. මෙතනුත් හදාන්න පුළුවන්. මෙතනුත් හයිඩ්‍රජන් බන්ධන හදාන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාට හයිඩ්‍රජන් බන්ධන අපි කියනවා ජලාණුවකට හයිඩ්‍රජන් බන්ධන 4ක් හදන්න පුළුවන් කියලා බන්ධන පාඩමේදී කතා කරනවා. ඒ කියන්නේ එයාට ත්‍රිමාණීයව වටේට චතුස්තලීයව හදන්න පුළුවන් හයිඩ්‍රජන් බන්ධන 4ක්. එතන මෙයාට චතුස්තලීය වටේට ත්‍රිමාණීය හයිඩ්‍රජන් බන්ධන බැඳෙනකොට මෙයාට වාෂ්ප වෙන්න ගොඩාක් අමාරුයි. ඒක ගොඩාක් අපහසුයි කියන වාෂ්ප වෙන්න. මෙයාගේ සංයුත පද්ධතියක් සැලකුවොත් එහෙම වාෂ්ප වීම සාපේක්ෂව මේ දෙන්නට සාපේක්ෂව ඉතාමත් අඩුයි. අපි මේගොල්ලන්ගේ ගමු P03 කියලා. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙතන වෙනස් වෙන විදිය. මෙයාගේ අන්තර්ගත බල ගොඩාක් දුර්වලයි. ලේසියෙන් වාෂ්ප කලාපයට යනවා. ඩයිඑතිල් ඊතර්. එහෙනම් ඉහළ හදන පීඩනයේ ගොඩාක් ලොකු වගයක් වෙනවා. ඉහළින් හදන පීඩනයේ ගොඩාක් ලොකු වගයක් වෙනවා. ඒ කියන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය ගොඩාක් ඉහළයි. මේකේ හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. එතකොට මෙයාට වඩා මෙයාගේ ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. එහෙනම් මෙයාට වාෂ්ප වෙන්න අමාරුයි. එතකොට මෙයා හදන පීඩන ඊට වඩා මොකක් කරනවද? අඩු වගයක්. මේ තරම් වායු කලාපයේ මෙතන අණු නැහැ. වායු කලාපයේ අණු ගන්න අඩුයි. වායු කලාපයට යන ප්‍රමාණයත් අඩුයි. ඒතර පීඩනේ අඩු වෙනවා. මෙයාගේ ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන තියෙන හින්දා වාෂ්ප කලාපයට යන ගොඩක් අමාරුයි. මෙයාකට වඩා මෙයාට හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. මෙයාගේ OH අන්ත දෙකක් තියෙනවානේ. මෙතනත් OH අන්තයක් තියෙනවා. මෙතනත් OH අන්තයක් තියෙනවා. ඒක වාෂ්ප කලාපයට යන්න තරමක් අපහසුයි. සාපේක්ෂව ගත්තම හරියට ගොඩාක් අපහසුයි යන්න. දැන් අපි මේගොල්ලෝ වෙනස් වීම ගත්තොත් එහෙනම් මෙහෙම වෙනස් වෙන්නේ කොහොම වෙනස් වෙන්න ඕනේ? P01 ඊට වඩා අඩුයි කාගේද? P02 ඊටත් වඩා අඩුයි කාගේද? P03 ඔහොම වෙනස් වෙන්නේ. එතකොට අන්තර්ණුක බල දුර්වල වෙනකොට සංතෘප්ත වාෂ්ප පීඩනය මොකක් වෙනවද? වැඩි වෙනවා. අන්තර්ණුක බල ප්‍රබල වෙනකොට සංතෘප්ත වාෂ්ප පීඩනය අඩු වෙනවා. අන්තර්ණුක බල ගොඩාක් ප්‍රබල වෙනකොට සංතෘප්ත වාෂ්ප පීඩනය ගොඩාක් අඩු වෙනවා. පැහැදිලි? ඒතර ආට මෙන්න මේ රූප සටහන ඇසුරෙන් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මොකද්ද? කොහොමද වාෂ්ප පීඩනය අන්තර්ණුක බලත් එක්ක වෙනස් වෙන්නේ කියලා. එහෙනම් අන්තර්ණුක බලත් එක්ක වාෂ්ප පීඩනය වෙනස් වෙන සම්බන්ධතාවය මේ තියෙන්නේ. එතකොට අපේ මාතෘකාව වාෂ්ප පීඩනයට බලපාන සාධකනේ. එතකොට එකක් මොකද්ද? අන්තර්ණුක බල. අන්තර්ණුක බල ප්‍රබල වෙන්න සංතෘප්ත වාෂ්ප පීඩනය මොකක් වෙනවද? සංතෘප්ත වාෂ්ප පීඩනය අඩු වගයක් ගන්නවා. ඊට පස්සේ දැන් මේක තව කෙනෙකුට කතා කරන්න පුළුවන් සාපේක්ෂණක ස්කන්ධයත් එක්කත් ඕක වෙනවා කියන එක. හරිද? සාපේක්ෂණක ස්කන්ධයත් එක්ක. එතකොට සාපේක්ෂණක ස්කන්ධයෙන් කියන්නේ මෙහෙම දෙයක්. දැන් කාගේ හරි සාපේක්ෂණක ස්කන්ධයක් වැඩි වෙනවා කියන්නේ ඒත් කියන්නේ යාගේ අණුව විශාල වෙනවා කියන එකනේ. ඒ සාපේක්ෂණක ස්කන්ධය වැඩි වෙනවා කියන්නේ එක්ක පරමාණු ගාණ වැඩි වෙනවා. එහෙම නැත්නම් පරමාණුයි අණුවේ ප්‍රමාණය විශාල වෙනවා. සාපේක්ෂණක ස්කන්ධය වැඩි කියන්නේ එක්ක පරමාණු ගාණ වැඩි වෙනවා. නැත්නම් අණුවේ ප්‍රමාණය ප්‍රමාණය ලොකු වුණාමත් මොකද වෙන්නේ? ප්‍රමාණය ලොකු වුණාමත් ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වලාව විසිරෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන වලාව ද්‍රවීය වෙන්න පුළුවන්. ද්‍රවීය වුණාම මොකද වෙන්නේ? ලේසියෙන් අන්තර්ග බල හදන්න පුළුවන්. එතකොට සාපේක්ෂණ ස්කන්ධය වැඩි වෙනකොටත් වෙන්නේ අන්තර්ග බල ප්‍රබල වෙනවා. අන්තර්ග බල ප්‍රබල වුණාම මොකක්ද වෙන්නේ? ආපහු වාෂ්ප කලාපයට ගමන් කරන්න අපහසු වෙනවා. වාෂ්ප කලාපයට ගමන් කරන්න අපහසු වෙනවා. එහෙනම් අපිට සාධක දෙකක් විදිහට කතා කරන්නත් පුළුවන්. එතකොට සංතෘප්ත වාෂ්ප පීඩනය බලපාන සාධක එකක් තමයි අන්තර්ණුක බල. මොකද්ද ඔයා නෝට් එකේ ලියා ගන්න ඕනේ. තරුවක් දාලා ලියා ගන්න පුළුවන්. අන්තර්ණුක බල ප්‍රබල වෙනකොට සංතෘප්ත වාෂ්ප පීඩනය අඩු වෙනවා කියලා. අන්තර්ණුක බල ප්‍රබල වෙනකොට සංතෘප්ත වාෂ්ප පීඩනය අඩු වෙනවා. සාපේක්ෂණ ස්කන්ධයත් හරි. සාපේක්ෂණ ස්කන්ධය වැඩි වෙනකොට ඒත් සංතෘප්ත වාෂ්ප පීඩනය වක් වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. ඇයි බර වැඩි වෙනකොට වාෂ්ප කලාපයට ගමන් කරන්න අපහසුයි කියලා ගත්ත හැකි. නැත්තම් බර වැඩි වෙනකොට ස්කන්ධය වැඩි වෙනකොට අණුව ලොකු වෙනවා.
අණුවේ ද්‍රවීයතාවය වැඩි වෙනවා. අන්තර්ගත බල ප්‍රබල වෙනවා. එතකොටත් වාෂ්ප කලාපයට යන්න අපහසුයි. එතකොට සාධක දෙකයි. සංතෘප්ත වාෂ්පීඩනයට බලපාන සාධක. හරි. ඊළඟට සංතෘප්ත වාෂ්පීඩනය උෂ්ණත්වයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා. සංතෘප්ත වාෂ්පීඩනයේ උෂ්ණත්වය සමග වෙනස් වීම. එතකොට සංතෘප්ත වාෂ්පීඩනය උෂ්ණත්වයේ වැඩි වෙනකොට වැඩි වෙනවා. ඒක සරලව මතක තියාගන්න පුළුවන්. සංතෘප්ත වාෂ්පීඩනයේ උෂ්ණත්වය වැඩිනකොට වැඩි වෙනවා. ඒක වැඩි වෙන්නේ නැයි කියලා පැහැදිලි කරන්න ගියොත් එහෙම අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දැන් මේ විදිහට ද්‍රව කලාපයක් තියෙනවා. එතකොට මේ ද්‍රව කලාපේ අණු වාෂ්ප කලාපයට ගිහිල්ලා මෙතන පීඩනයක් හදනවානේ. අපි ඒකට කියන්නේ සංතෘප්ත වාෂ්පීඩනේ. නැත්නම් සංශුද්ධ වාෂ්පීඩනේ. P0 මේක එතකොට සංශුද්ධේ සංශුද්ධේ වාෂ්ප කලාපයට ගිහිල්ලා මෙතන පීඩනයක් හදනවා. අපි ඒකට කියනවා සංතෘප්ත වාෂ්පීඩනය කියලා. මේ සංතෘප්ත වාෂ්පීඩනයේ උෂ්ණත්වය වැඩි වෙනකොට වැඩි වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් මේ පද්ධතියේ අපි උෂ්ණත්වය වැඩි කරොත් එහෙම මේ පද්ධතියේ සෑම අණුවකම චාලක ශක්තිය මොකක් වෙනවද? සෑම අණුවකම ශක්තිය වැඩි වෙනවා. එතන මේ පද්ධතියේ සෑම අණුවකම ශක්තිය වැඩි වුණාම වාෂ්ප කලාපයට යන අණු සංඛ්‍යාව කලින්ට වඩා මොකක් වෙන්න ඕනද? වැඩි වෙන්න ඕනේ. ඒ සරල දෙයක් කියන්නේ මේ කලාපයේ අණු ඉන්නවනේ. මේ අණු වලට අපි උෂ්ණත්වයක් ලබා දෙනවා. උෂ්ණත්වය කියන්නේ තාප ශක්තිය ලබා ගන්නවා කියන එකනේ. එතකොට මේ අණු වල ශක්තිය වැඩි වෙනවා. අණු වල ශක්තිය වැඩි වුණාම වාෂ්ප කලාපයට යෑමේ හැකියාව ඇති අණු සංඛ්‍යාව කලින්ට වඩා වැඩි වෙනවා. එතකොට වාෂ්ප කලාපයට අණු සංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ මේ වාෂ්ප කලාපයේ හදන පීඩනය ඒක වැඩි වෙනවා. ඒ කියන්නේ සංතෘප්ත වාෂ්පීඩනය වැඩි වෙනවා. එහෙනම් උෂ්ණත්වය වැඩි කරනකොට සංතෘප්ත වාෂ්පීඩනය වැඩි වෙන්න ඕනේ. එතකොට ඕක අපිට ප්‍රස්ථාරිකව මෙන්න විදිහට නිරූපණය කරන්නත් පුළුවන්. උෂ්ණත්වය වැඩිකොට සංතෘප්ත වාෂ්පීඩනය වැඩි වීම. දැන් අපි මේ අක්ෂයට ගත්තොත් පීඩනය. මේ අක්ෂයට අපි පීඩනය ගන්නවා. මේ අක්ෂයට අපි උෂ්ණත්වය ගන්නවා. මේ අක්ෂයට අපි උෂ්ණත්වය ගන්නවා. එතන මේකේ වෙනස් වීම මේ විදිහ එකක් වෙන්නේ. මෙන්න මේ විදිහ වෙනස් වීමක් වෙන්නේ. එතකොට මේකෙදි උෂ්ණත්වය වැඩි වෙනකොට මුලදී සංතෘප්ත වාෂ්පීඩනය සුළු ප්‍රමාණයකින් වැඩි වෙනවා. එතකොට මේ හරියට උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි වුණා සංතෘප්ත වාෂ්පීඩනය ගොඩාක් වැඩි වෙනවා. අපි කියනවා මේකේ ඝාතීය විචලනයක් තියෙනවා කියලා. එතකොට මුල හරියේදී උෂ්ණත්වය වැඩි කරද්දී පීඩනය පොඩ්ඩයි වැඩි වෙන්නේ. මේ හරියේදී උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි කරනකොට පීඩනය ලොකු ප්‍රමාණයකින් වැඩි වෙනවා සංතෘප්ත වාෂ්පීඩනය. එතකොට සංතෘප්ත වාෂ්ප පීඩනය උෂ්ණත්වයත් එක්ක වැඩි වෙනවා. ඒ වැඩි වෙන්න රේඛීයව මේ ඝාතීය විචලනයක් තියෙනවා. මේ හරියේදී උෂ්ණත්වය මේ මුල හරියේ උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි කරනකොට පීඩනය පොඩ්ඩයි වැඩි වෙන්නේ. මේ හරියේ උෂ්ණත්වය පොඩි ප්‍රමාණයකින් වැඩි කරත් පීඩනය ලොකු ප්‍රමාණයකින් වෙනස් වෙනවා. ලොකු ප්‍රමාණයකින් වෙනස් වෙනවා. එහෙනම් ඔයා එකෙන් තේරුම් ගන්න තියෙන සරල කාරණාව මේක හරියට ඔලුවට දාගන්න. මොකද්ද? උෂ්ණත්වය වැඩි වෙනකොට සංතෘප්ත වාෂ්පීඩනය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට සංතෘප්ත වාෂ්පීඩනය වැඩි වෙනවා. එතකොට ඊළඟ කාරණාව උෂ්ණත්වයයි සංතෘප්ත වාෂ්පීඩනය වෙනස් වෙන්නේ මේ විදිහට. ඝාතීයව වෙනස් වෙන්නේ. ඝාතීය සිතයක් විදිහට වෙනස් වෙනවා. ඒතර මේකේ මේ වැඩි වෙන ආකාරය පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට අපිට පුළුවන් මෙහෙම. අපිට මෙන්න මේ ප්‍රස්ථාරයේ එක එක සංයෝග කීපයක් සඳහා බලන්න පුළුවන්. අපි බලමු ඊළඟට මේ ප්‍රස්ථාරයේ සංයෝග වෙනස් වෙනකොට වෙනස් වෙන්නේ කොහොමද කියලා. හරි. අපි බලමු ඊළඟට ද්‍රව කිහිපයක සංතෘප්ත වාෂ්පීඩනය වෙනස් වෙන්නේ කොහොමද? සංශුද්ධ ද්‍රව කිහිපයක, ඒ කියන්නේ සංශුද්ධ ද්‍රවයේ වෙනස් වෙනකොට සංතෘප්ත වාෂ්පීඩනය වෙනස් වෙන්නේ කොහොමද කියලා. දැන් ඒතර අර කලින් මම කතා කරපු විදිහටම මෙතන තියෙනවා ඩයිමෙතිල් ඊතර තියෙනවා. ඒත් ඔයා දන්නවා එයාගේ අන්තර්ණුක බල දුර්වලයි. අන්තර්ණුක බල දුර්වල හින්දා එයාට වාෂ්ප කලාපයට යන්න ලේසි. ඒතර වාෂ්ප කලාපයට යන්න ලේසි. උෂ්ණත්වය සුළු ප්‍රමාණයක් වැඩි කරනකොට එයා විශාල ප්‍රමාණයකින් වාෂ්ප කලාපයට යනවා. ඒතර එයාගේ වාෂ්පීඩනය වැඩි වීම ශීඝ්‍රතාවය ගොඩක් වැඩි මෙහෙම. ඊට පස්සේ එතනෝල් වල මම කලින් කිව්ව විදිහට හයිඩ්‍රජන් බන්ධන තියෙනවනේ. ඩයිමෙතිල් ඊතර වල නැති හයිඩ්‍රජන් බන්ධන තියෙනවා එතනෝල් වල. ඒතර හයිඩ්‍රජන් බන්ධන තියෙන හින්දා වාෂ්ප කලාපයට යන ප්‍රමාණය අඩුයි. එතකොට එයා වාෂ්ප කලාපයට යන ඊට වඩා වැඩි උෂ්ණත්වයක රත් කරන්න ඕනේ. ඊට පස්සේ ද්‍රව ජලය ගත්තොත් එහෙම ද්‍රව ජලය
ද්‍රව ජලයේ OH කාණ්ඩ දෙකක් තියෙනවා. මම අර කලින් වගේ හයිඩ්‍රජන් බන්ධන 4ක් හදන්න පුළුවන්. එතකොට එයාගේ හයිඩ්‍රජන් බන්ධන ප්‍රමාණය වැඩි හින්දා උෂ්ණත්වය ගොඩාක් වැඩි කරන්න ඕනේ යාව වාෂ්ප කලාපයට ගෙනියන්න. ඊට පස්සේ මේ තියෙන රසදිය. රසදිය වගේ ද්‍රවයක් ගත්තාම මේකේ තියෙන්නේ ද්‍රව තත්ත්වයේ රසදිය තියෙන. ඒතකොට ලෝහයක්නේ. ඒතකොට එයාගේ සාපේක්ෂ අනුස්කන්ධය ගොඩක් වැඩි. අන්තර්මුඛ බල කියන්නේ අන්තර් අනුක බල නෙමෙයි ඒකේ තියෙන. ඒකේ එකිනෙක අතර තියෙන ප්‍රභේදවල එකිනෙක අතර තියෙන බල ගොඩාක් ප්‍රබලයි. ද්‍රව තත්ත්වයේ තියෙන ලෝහයක්. ඒතකොට එයාව ලොකු උෂ්ණත්වයකට රත් කරන්න ඕනේ වාෂ්පයක් බවට පත් කරන්න. එතකොට මේගොල්ලන්ගේ එතකොට අන්තර්මුඛ බල ප්‍රබලතාවය එහෙම නැත්නම් සාපේක්ෂ අනුස්කන්ධය වැඩි වෙනකොට සංතෘප්ත වාෂ්ප පීඩනය කොහොමද වෙනස් වෙන්නේ කියලා මේකේ දක්වලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට එන පොඩ්ඩක් මම මෙන්න මෙහෙම මේ රේඛාවක් ඇඳලා තියෙනවානේ. මේක මට ගන්න පුළුවන් 1 atm කියලා. 1 atm. මේ 1 atm කියන එකේ තේරුම. මේ 1 atm කියන්නේ බාහිර වායුගෝල පීඩනය. එතකොට දැන් ඩයිඑතිල් ඊතර වල වාෂ්ප පීඩනය මෙහෙම වැඩි වෙලා ගිහිල්ලා අර සංවෘත භාජනයක ඩයිඑතිල් ඊතර දාලා තියෙනකොට ඔයා එක එක්කෙනා වෙන වෙනම කල්පනා කරන්න මේ ඩයිමෙතිල් ඊතර දාලා තියෙනවා භාජනයක දාලා තියෙනවා අයික මේ විදිහට ගමුකෝ මේ තියෙන්නේ භාජනය මේ භාජනයේ තියෙනවා CH3OCH3 මේක සංවෘතයි දැන් මෙයා මේ විදිහට වාෂ්පයේ සමග සමතුලිතතාවයක් හදනවා P0 CH3 OCH3 ඔය විදිහට. දැන් ඔය විදිහට සංතෘප්ත වාෂ්ප පීඩනය මෙයා හදනවා ද්‍රව කලාපීන් එක්කලා වාෂ්ප කලාපයට කියලා සංතෘප්ත වාෂ්ප පීඩනයක් හදනවා. දැන් සංතෘප්ත වාෂ්ප පීඩනයක් හදන්න එයාට ගොඩක් ලේසි. ඒ පොඩ්ඩක් රත් කරනකොට ලොකු ප්‍රමාණයක් වාෂ්ප වෙනවා. මොකද අන්තර්මුඛ බල ගොඩාක් දුර්වල නිසා. අන්තර්මුඛ බල ගොඩාම දුර්වලයි. එතකොට දැන් අපි මෙයාගේ උෂ්ණත්වය වැඩි කරනකොට වැඩි ප්‍රමාණයක් වාෂ්ප කලාපයට ගිහිල්ලා වාෂ්ප කලාපයේ පීඩනය ටික වැඩි කරගන්නවා. හොඳට බලන්න මේක ඩයිමෙතිල් ඊතර. මෙයාට ලේසියෙන් වාෂ්ප කලාපයට යන්න පුළුවන්. දුර්වල අන්තර්මුඛ බල තියෙන්නේ. එතකොට මම රත් කරනකොට මෙයා වැඩිපුර වාෂ්ප කලාපයට ගිහිල්ලා පීඩනය වැඩිපුර හදනවා. එතකොට එන්න මෙයාගේ පීඩනය වැඩි වෙනවා. එතකොට මම පිටින් තාපය දෙනවා ඩයිමෙතිල් ඊතර ලේසියෙන් වාෂ්ප කලාපයට ගිහිල්ලා වාෂ්ප කලාප පීඩනය හදනවා. එහෙනම් උෂ්ණත්වය වැඩි කරනකොට මෙන්න මේ වායු කලාපයේ පීඩනය මෙයාගේ වැඩි වෙනවා. එතකොට රත් කරනකොට මේ වායු කලාපයේ පීඩනය කොහොමද වෙනස් වෙන්න ඕනේ? පීඩනය වැඩි වෙන්න ඕනේ. එතකොට මම මේක උෂ්ණත්වයක් හදනවා. එතකොට T උෂ්ණත්වය වැඩි කරනවා. එතකොට මෙයාගේ පීඩනයත් මොකක් වෙන්න ඕනද? පීඩනයත් ක්‍රමානුකූලව වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි කරනවා වැඩි ප්‍රමාණයක් වායු කලාපයට යනවා. වායු කලාපයේ අණු වැඩි කියන්නේ පීඩනය වැඩි වෙනවා. එතකොට අන්නේ පීඩනය වෙනස් වීම තමයි මේ තියෙන්නේ. එතන උෂ්ණත්වය වැඩි කරනකොට සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වෙනවා. රේඛීයව නෙමෙයි කලින් කිව්වාගේ ඝාතීය වැඩිවීමක් තියෙනවා. හරි. එතකොට ඒ විදිහේ නෙමෙයි එතනෝල් වල වෙන්නේ. මොකද එතනෝල් වාෂ්ප කලාපයට යන අමාරුයිනේ. මීට වඩා වැඩි උෂ්ණත්වයක රත් කරන්න ඕනේ එතනෝල් වාෂ්ප කරන්න. ඔහොම යනවා. දැන් අපි හිතමුකෝ මෙයා කවුද? ඩයිමෙතිල් ඊතර. මම ඩයිමෙතිල් ඊතර මෙහෙම රත් කරගෙන යනවා. රත් කරගෙන යනකොට මෙයා වාෂ්ප කලාපයට යනවා. ඒතර වාෂ්ප කලාපයේ සංයුතිය ටික මොකක් වෙන්න ඕනද? වැඩි වෙන්න එපා. රත් කරනකොට වැඩිපුර වාෂ්ප කලාපයට යනවා. වාෂ්ප කලාපයේ සංයුතිය ටික වැඩි වෙනවා. වාෂ්ප කලාපයේ පීඩනය ටික වැඩි වෙනවා. වාෂ්ප කලාපයේ පීඩනය ටික වැඩි වෙලා බාහිර වායු ගෝල පීඩනයක් තියෙනවානේ. බාහිර වායු ගෝල පීඩනය. ඒ බාහිර වායු ගෝල පීඩනයට මේ පීඩනය සමාන වෙනවා. හරියට තේරුම් ගන්න. ඩයිමෙතිල් ඊතර තියෙනවා මම මේකේ උෂ්ණත්වය වැඩි කරනවා. වැඩි කරනකොට මොකද්ද වෙන්නේ? අපි කලින් කතා කරා මේගොල්ලන්ගේ චාලක ශක්තිය වැඩි වෙනවා. මේගොල්ලන්ගේ ශක්තිය වැඩිලා වැඩි ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යනවා. වැඩි කලාපයක් වාෂ්ප කලාපයට ගියාම වාෂ්ප කලාපයේ පීඩනය වැඩි වෙනවා. වාෂ්ප කලාපයේ පීඩනය ටිකෙන් ටික වැඩි වෙලා බාහිර පීඩනයක් තියෙනවානේ. එළිය පීඩනයක් තියෙනවා. අපි ඒකට කියනවා බාහිර වායුගෝල පීඩනය. ඒ බාහිර වායුගෝල පීඩනයට මෙයාගේ මේ පීඩනය සමාන වෙනවා. සමාන වෙනකොට මෙන්න මේ උෂ්ණත්වය අන්නේ උෂ්ණත්වයට අපි කියනවා තාපාංකය කියලා. තාපාංකය. එතන තාපාංකය කියන්නේ මොකද්ද? සංශුද්ධ ද්‍රවයක්. සංශුද්ධ ද්‍රවයක උෂ්ණත්වය වැඩි කරනවා. වැඩි කරනකොට මේ සංශුද්ධ ද්‍රවයේ මෙතන හදන පීඩනය. එයාට කියන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය. සංතෘප්ත වාෂ්ප පීඩනය ක්‍රමානුකූලව වැඩි වෙනවා. සංතෘප්ත වාෂ්ප පීඩනය ක්‍රමානුකූලව වැඩි වෙලා එයා කොයි වෙලාවක හරි බාහිර වායුගෝල පීඩනයට සමාන වෙනවා.
බාහිර වායුගෝල පීඩනයට සමාන වෙනකොට ද්‍රවයේ දක්වන උෂ්ණත්වය තියෙනවානේ. ද්‍රවයේ දක්වන උෂ්ණත්වය. අන්න ඒකට අපි කියනවා තාපාංකය කියලා. පැහැදිලි? හරි සරල දෙයක් තියෙන්නේ. ඒතකොට තාපාංකය කියන්නේ මොකක්ද කියලා ඔය විදිහට තේරුම් ගන්න. එතකොට තාපාංකය වලට තේරෙනවද එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස් වෙනවා කියලා. ඇයි ඩයිමෙතිල් ඊතර වාෂ්ප වෙන විදිහට නෙමෙයි එතනෝල් වාෂ්ප වෙන්නේ. එතනෝල් වාෂ්ප වෙන විදිහට නෙමෙයි ද්‍රව ජලයේ වාෂ්ප වෙන්නේ. ද්‍රව ජලයේ වාෂ්ප වෙන විදිහට නෙමෙයි රසදී වාෂ්ප වෙන්නේ. පැහැදිලි? එතකොට එක එක්කෙනාගෙන් එක එක්කෙනාට නැත්තම් සංයෝගයේ වර්ගය අනුව තාපාංකය වෙනස් වෙනවා. එතන මේ බලන්න. ඔයා එන්න මේ ඩයිමෙතිල් ඊතර ප්‍රස්ථාරය දිගේ උෂ්ණත්වය වැඩි කරනවා සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වුණා. උෂ්ණත්වය වැඩි කරනවා සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වෙනවා. මෙහෙම සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වෙලා ගිහිල්ලා මෙන්න මෙතෙන්ට එනවා. කොතෙන්ටද? බාහිර වායුගෝල පීඩනය මෙතන. සංතෘප්ත වාෂ්ප පීඩනය බාහිර වායුගෝල පීඩනයට සමාන වෙනවා. මොකද්ද? සංතෘප්ත වාෂ්ප පීඩනය බාහිර වායුගෝල පීඩනයට සමාන වෙනවා. මේ රතු පාර රේඛාව යන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනයනේ. නිල් පාර රේඛාව යන්නේ මොකද්ද? බාහිර වායුගෝල පීඩනය. දෙන්න මෙතෙන්ට සමාන වෙනවා. සමාන වෙනකොට උෂ්ණත්වයක් තියෙනවානේ. ආවේ තියෙන උෂ්ණත්වය. අන්න ඒකට කියන මොකක් කියලාද අපි? අන්න ඒකට කියනවා කාගේද? ඩයිමෙතිල් ඊතර වල තාපාංකය. ඩයිමෙතිල් ඊතර වල තාපාංකය. හරිද? දැන් මේ බලන්න. දැන් හොඳටම දන්න එක්කෙනෙක් ගමු. ද්‍රව ජලය. ජලය. මේ ජලය ගැන හිතන්නකෝ. ජලයේ උෂ්ණත්වය වැඩි කරනවා. එතන ජලය වාෂ්ප වෙනවා. වාෂ්ප කලාපයට කිසියම් පීඩනයක් ඇති වෙනවා. අපි තව ටිකක් රත් කරනවා. එතකොට තව ටිකක් වාෂ්ප වෙනවා. වාෂ්ප කලාපේ පීඩනයක් හදනවා. තව ටිකක් රත් කරනවා. එතකොට තව ටිකක් වාෂ්ප කලාපයට යනවා. වාෂ්ප කලාපේ වැඩි පීඩනයක් හදනවා. එතකොට අපි ජල පද්ධතියක් අරගෙන සංවෘත ජල භාජනය කරගෙන රත් කරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? ද්‍රව කලාපේ ජලාණු ශක්තිය අරගෙන වාෂ්ප කලාපයට යනවා. වාෂ්ප කලාපයට ගිහිල්ලා වාෂ්ප කලාපේ පීඩනය වැඩි කරනවා. එතකොට තව ටිකක් රත් කරනවා. තව ටිකක් වාෂ්ප කලාපේ පීඩනය වැඩි වෙනවා. තව ටිකක් රත් කරනවා. තව ටිකක් වාෂ්ප කලාපේ පීඩනය වැඩි වෙනවා. එතකොට මේ විදිහට වැඩි වෙනවා. මේ සංතෘප්ත වාෂ්ප පීඩනය ටික වැඩි වෙලා එක තැනකදී මොකද්ද වෙන්නේ? බාහිර වායුගෝල පීඩනයට සමාන වෙනවා. මේ තියෙන්නේ. ඔන්න ඔතෙන්දී බාහිර වායුගෝල පීඩනයට සමාන වෙනවා. මේ සමාන වෙන තැන සෙල්සියස් 100යි. ආයෙකට අපි කියන්නේ මොකද්ද? ජලයේ තාපාංකය. මේක දන්න හින්දා අපිට ලියන්න පුළුවන් සෙල්සියස් 100 මතක හින්දා. ඉතින් මේ හැම සංයෝග තාපාංකේ කටපාඩම් තියෙන්න ඕනේ නැහැ. එතකොට දැන් ද්‍රව ජලය ගැන ආපහු කල්පනා කරොත් ද්‍රව ජලයේ උෂ්ණත්වය වැඩි වෙනකොට සංතෘප්ත වාෂ්ප පීඩනය ටික ක්‍රමානුකූලව වැඩි වෙනවා. ක්‍රමානුකූලව වැඩි වෙලා සංතෘප්ත වාෂ්ප පීඩනය බාහිර වායුගෝල පීඩනයට සමාන වෙනවා. සංශුද්ධ ද්‍රවයක සංතෘප්ත වාෂ්ප පීඩනය බාහිර වායුගෝල පීඩනයට සමාන වෙනකොට ද්‍රවය දක්වන උෂ්ණත්වය එයාගේ තාපාංකය වෙනවා. ඒතර මේ තියෙන ජලයේ තාපාංකය. හරිද? ඊට පස්සේ අපි එතනෝල් ගමු. එතනෝල් වල තාපාංකය ජලයට වඩා අඩුයි. ඇයි ජලයට වඩා තාපාංකය අඩු වෙන්නේ? එයාට වාෂ්ප වෙන ලේසියිනේ. එතනෝල් වල හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලතාවය ජලයේ හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලතාවයට වඩා අඩුයි. එතකොට එතනෝල් වාෂ්ප වෙන්න ලේසි. එතනෝල් වාෂ්ප වෙන්න ලේසි නම් එතනෝල්ගේ තාපාංකය අඩු වගේක්. එතනෝල්ගේ තාපාංකය අඩු වගේක්. මේ තියෙන එතනෝල්ගේ තාපාංකය. එතනෝල්ගේ තාපාංකය සෙල්සියස් 78යි. ඔය තියෙන එතනෝල්ගේ තාපාංකය. රසදිය තාපාංකය ගොඩාක් ඉහළ අගයක් වෙනවා. ඒතර ඩයිමෙතිල් ඊතර වල තාපාංකය ගොඩාක් පහළ අගයක් වෙනවා. පැහැදිලි? එතකොට ඔයා හරියටම ඔලුවට දාගන්න මේ පොයින්ට් එක මොකද්ද? තාපාංකය. මොකද්ද තාපාංකයක් කිව්වේ? සංශුද්ධ ද්‍රවයක උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වෙනවා. සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වෙලා ඒක මොකක් වෙනවද? බාහිර වායුගෝල පීඩනයට සමාන වෙනවා. සංතෘප්ත වාෂ්ප පීඩනය බාහිර වායුගෝල පීඩනයට සමාන වෙනකොට ද්‍රවයේ දක්වන උෂ්ණත්වයට අපි කියන මොකක් කියලාද? ද්‍රවයේ තාපාංකය. පැහැදිලි? එතකොට මේ එක එක්කෙනාගේ තාපාංක වෙනස් වෙනවා. එතකොට අපිට මෙහෙම සම්බන්ධයක් ගන්න පුළුවන්. ඒ බලන්න. අර තේරෙනවා මෙහෙම. දැන් මෙතන මෙයා සෙල්සියස් 100යිනේ. මේක ද්‍රව ජලය. එතකොට මේ තියෙන්නේ එතනෝල්. එයාගේ සෙල්සියස් 78යි. දැන් එතනෝල්ගේ ඒක සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි. එතකොට තාපාංකය වක් වෙනවද? අඩු වෙනවා. සාපේක්ෂ සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වෙනකොට තාපාංකය අඩු වෙනවා. ඒක පැහැදිලිනේ. එතකොට අපිට මෙන්න මෙහෙම සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. මේක ගොඩාක් වැදගත් වෙනවා.
තාපාංකය සමානුපාතික වෙනවා එකයට සංතෘප්ත වාෂ්ප පීඩනයට. සංතෘප්ත වාෂ්ප පීඩනයට. එකයට සංතෘප්ත වාෂ්ප පීඩනයට තාපාංකය සමානුපාතික වෙනවා එකයට සංතෘප්ත වාෂ්ප පීඩනයට. ඒ කියන්නේ කාගේ හරි සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි කියන්නේ. සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි කියන්නේ එයාගේ තාපාංකය අඩුයි කියන එක. දැන් උදාහරණයක් මෙයා ඩයිවෙතිල් ඊතර්. එයා ලේසියෙන් වාෂ්ප වෙනවා. එයා ලේසියෙන් වාෂ්ප වෙනවා කියන්නේ එයාගේ සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි කියන එක. සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි. ඒතර තාපාංකය මොකක්දලා තියෙන්නේ? අඩු වගයක් වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ එතනෝල් ජලයේ රසදිය. දැන් රසදිය වල සංතෘප්ත වාෂ්ප පීඩනය ගොඩාක්ම අඩුයි. ඒ අඩුයි කියන්නේ බලන්න ගොඩාක් පහළින් යන වක්‍රෙමේ සංතෘප්ත වාෂ්ප පීඩනය අඩුයි. සංතෘප්ත වාෂ්ප පීඩනය අඩුයි කියන්නේ තාපාංකය මොකක් වෙන්න ඕන? වැඩිම වෙන්න ඕන. එහෙනම් මෙන්න මේක ලියලා කොටු කරගන්න පුළුවන්. මේක ලියලා කොටු කරගන්න තරුවක් දාලා තාපාංකය සමානුපාතික වෙනවා එකයට සංතෘප්ත වාෂ්ප පීඩනයට. ඔයතර සංතෘප්ත වාෂ්ප පීඩනයයි තාපාංකය අතර තියෙන සම්බන්ධය. එහෙම නැත්නම් උෂ්ණත්වයයි සංතෘප්ත වාෂ්ප පීඩනය අතර තියෙන